තෙරුවන් සරණයි ආයිබෝවන්. දරුවනේ අද අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ දහම් පාසල් අවසාන විභාග පන්තියේදී බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතට අදාළව සිදු කරන 8 වෙනි සාකච්ඡාව. 8 වෙනි දවසේ සාකච්ඡාව තමයි අපි සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ සූදානම් වෙන්නේ. ඉතින් මීට කලින් අපි දවස් 7ක් බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතට අදාළව සහ ප්‍රශ්න පත්‍ර වලට අදාළව තොරතුරු සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා අපි අද දවසේදී සාකච්ඡා කරන්නේ 8 වෙනි දවසේ සාකච්ඡාව. හැම අඟහරුවාදා දවසකම උදේ 9ට ඔබට පුළුවන් මේ සාකච්ඡාව සමග සම්බන්ධ වෙන්න. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවක් තියෙනවා. පිරිවෙන දහම් පාසල අපේ Facebook පිටුව තියෙනවා. ඒ වගේම පිරිවෙන දහම් පාසල අපේ ප්‍රධාන සමූහයේ තියෙනවා. ඊට අමතරව දහම් පාසල් අවසාන විභාගය සඳහා පෙනී සිටින්නට බලාපොරොත්තු වෙන දුවදරුවන් හැමෝම වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන දහම් පාසල් අවසාන විභාග පන්ති එකමුතුව කියන සමූහයත් එක්කත් ඔබට එකතු වෙන්නට පුළුවන්කම හැකියාව දෙනවා. අපි 7 වෙනි දවසේ ආරම්භ කළේ 4 වෙනි පරිච්ඡේදය කර්මය හා පුනර්භවය කියන පාඩම. පළවෙනි කොටසේදී අපි මොකක්ද බුදුදහමට අනුව කර්මය කියන්නේ? කර්මය සම්බන්ධ මොනවද විශේෂ ඉගැන්වීම්? කොහොමද කර්මයක් බවට පත් වෙන්නේ? ඒ කරුණු ගැන ඉතාමත් හොඳින් සාකච්ඡාව කළා. 7 වෙනි සාකච්ඡාව. කර්මය කියන එක කොහොමද බුදුදහමට අනුව විග්‍රහ කරන්නේ කියලා. ඉතින් අපි බලමු පහුගිය 2018-2019 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේදී කොහොමද මේ කර්මය කියන මාතෘකාවට සම්බන්ධව ප්‍රශ්න යොමු වෙලා තියෙන්නේ කියලා. පළවෙනියටම තියෙනවා ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ ලකුණු 2ක ප්‍රශ්නයක්. බුදුදහම කර්මය යනුවෙන් හඳුන්වන චෛතසිකයේ නම හා එම චෛතසිකය මුල් කරගෙන කාර්ය සිදු කරන ద్వාරත්‍රය නම් කරන්නට කියන ප්‍රශ්නය. බුදුදහම කර්මය යනුවෙන් හඳුන්වන චෛතසිකයේ නම කියලා අපි මීට කලින් පාඩමේදී කතා කළා. චේතනා කියන චෛතසිකය තමයි බුදුදහමේ කර්මයේ විදිහට හඳුන්වනු ලබන්නේ. කර්මය සඳහා හේතු වෙන්නේ. ඒක තමයි අපි කතා කළේ චේතනාහං භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනසා වා කියලා. ඒ වගේම චෛතසිකය මුල් කරගෙන කාර්ය සිදු කරන ద్వාරත්‍රය නම් කරන්නේ. සිත, කය, වචනේ කියන දොරටු 3. අපි මේක ගැන කතා කරලා තියෙනවා. හොඳයි, ඒ වගේ ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා මේ පාඩමට අදාළව 2018-2019 අවුරුද්දේ. ඊළඟට දෙවෙනි රෝම ඉලක්කම යටතේ තියෙන්නේ සචේතනික හා අචේතනික ක්‍රියා කවරේදයි උදාහරණ මගින් පෙන්වා දෙන්නට කියන ප්‍රශ්නය. සචේතනික කියලා කිව්වේ හිත සම්බන්ධ වෙලා. අපි උදාහරණ විදිහට කතා කළා පන්සලට එන සදහැවත් කෙනෙක් අතින් කූඹි පෑගිලා සත්තු පෑගිලා මැරෙන්න පුළුවන්. ඔහුගේ චේතනාව විහාරස්ථානයට පැමිණලා මල් පහන් පූජා කිරීමේ චේතනාව නිසා ඔහුට අකුසල කර්මයක් සිදු වෙන්නේ නැහැ කියලා කතා කළා. ඒ වගේම වෛද්‍යවරයෙක් සැත්කමක් කරන වෙලාවකදී රෝගියෙක් මිය ගියොත් ඒ රෝගියාව ඝාතනය කිරීමේ චේතනාවෙන් තොරව තමයි වෛද්‍යවරයා ක්‍රියා කරන්නේ. ඒ නිසා එතනදී ප්‍රාණඝාත අකුසල කර්මය සිදු වෙන්නේ නැහැ කියලා අපි සඳහන් කළා. සචේතනික අචේතනික ක්‍රියාවන් එක්ක අපිට මේවා සම්බන්ධ කරලා සාකච්ඡා කරන්නට පුළුවන්. උදාහරණ සචේතනික හා අචේතනික ක්‍රියා කවරේදයි උදාහරණ මගින් පෙන්වා දෙන්නට කියලා. චේතනාවක් සම්බන්ධ වෙන දේවල් සචේතනික ක්‍රියා, අචේතනික ක්‍රියා කියලා කියන්නේ චේතනාව
සම්බන්ධ නොවන ක්‍රියාවන්. සචේතනික අචේතනික කියන එක අපිට තවත් විදිහකට සම්බන්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. අපි හිතමු අචේතනික ක්‍රියාවක්. ඉර පායන එක අචේතනික ක්‍රියාවක්. ඒක චේතනාවක් සම්බන්ධ වෙලා සිද්ධ වෙන කාරණාවක් නෙවෙයි. එතකොට වැස්ස වහින එක ඒක අචේතනික ක්‍රියාවක් විදිහට තමයි සිද්ධ වෙන්නේ. මෙතනදී විශේෂයෙන්ම සචේතනික හා අචේතනික ක්‍රියා කවරේදයි උදාහරණ මගින් පෙන්වා දෙන්නට කියන ප්‍රශ්නයේදී පුද්ගලයාගේ සිත සම්බන්ධ වෙලා සහ පුද්ගලයාගේ හිත සම්බන්ධ නොවි සිදුවෙන කාර්යයන් ක්‍රියාවන් ගැන තමයි ප්‍රශ්නය යොමු වෙන්නේ. ඊළඟට 2018-2019 අවුරුද්දේ 3 වෙනි රෝම ඉලක්කම යටතේ දැක්වෙන ප්‍රශ්නය මේ පාඩමට අදාළව ද්වාරත්‍රය මුල් කරගෙන කරන ක්‍රියා දක්වා ඒවා කවර නම් මිනුම් දඬු මුල් කරගෙන හිතකර අහිතකර ලෙසින් තෝරා ඇත්තැයි දක්වන්න. ද්වාරත්‍රය මුල් කරගෙන කරන ක්‍රියා දක්වලා හිතින් කයින් වචනයෙන් කියන දොරටු තුනෙන් තමයි කර්මයන් සිද්ධ වෙන්නේ. හිතින් කයින් වචනයෙන් සිද්ධ වෙන කර්මයන් හිතින් සිද්ධ වෙන කර්මයන් මොනවද? වචනයෙන් සිදු කරන ක්‍රියාවන් මොනවද? ඒ ගැන මම කියලා දුන්නා. ඒ නිසා ඒවා වර්ග කරලා දක්වන්නට කියලා කියනවා. ඒ වගේම ඒවා කවරනම් මිනුම් දනු මුල් කරගෙන හිතකර අහිතකර ලෙසින් තෝරා ඇද්දැයි දක්වන්න. මොන මිනුම් දනු මුල් කරගෙනද ඒවා හිතකර අහිතකර විදිහට දක්වලා තියෙන්නේ කියලා ඊළඟට අහනවා. එතකොට ලෝභ දෝෂ මෝහ ආදී අකුසල මූලයන් මූලික කරගෙන හිතකය වචනේ කියන දොරටු තුනෙන් සිදු කරන්නේ අකුසල අහිතකර දේවල්. අලෝභ දෝෂ මෝහ කියන කුසල මූලයන් මුල් කරගෙන සිදු කරන්නේ හිතකර ක්‍රියාවන් විදිහට අපි සාකච්ඡා කළා. ඊළඟට විපාක දෙන කාල අනුව කර්මයේ ප්‍රභේද දක්වා. විපාක දෙන කාලය අනුව කර්මයේ ප්‍රභේද දක්වා කෙලෙස් නැසූ උතුමන්ට පවා යහපත් අයහපත් කර්ම විපාකවලට මුහුණ දීමට සිදු වූ ආකාරය නිදසුන් මගින් ගෙනහැර දක්වන්නට කියන ප්‍රශ්නය අපි ඒ පිළිබඳව තොරතුරු තමයි අද දවසේදී කතා කරන්නේ. මුලින් සාකච්ඡා කරපු ප්‍රශ්න 3ටම තොරතුරු අපි ගිය සතියේ මීට කලින් සතියේ කතා කළා. හොඳයි. එහෙමනම් අද දවසේදී සාකච්ඡා කරන්නට තියෙන තොරතුරු කෙරෙහි අවධානය යොමු කරමින් අපි සාකච්ඡාව සිදු කරගෙන යමු. විශේෂ දේවල්, වැදගත් වෙන දේවල් සටහන් කරගන්න. අපි කතා කරපු තොරතුරු අද දවසේදී කතා කරන්නේ පළවෙනියටම කර්මයේ විපාක දීමේ අවස්ථාවන් පිළිබඳව දැක්වෙන තැන ඉඳලා තමයි තොරතුරු සාකච්ඡා කරන්නේ. ඒ හේතුවට සම්බන්ධ වූ ආත්ම භාවයේ තුලදීම එකී පංචස්කන්ධයේ පවතිද්දීම දිත්තේවා ධම්මේ සිදුවිය හැකිය. කර්මයේ විපාක දෙන එක දේශ සහගත සිතින් නම් ඒ කර්මය ඒ ආත්ම භාවයේදීම විපාක දෙනවා. Tamanට විපාකයක් ලබා දෙනවා. මෛත්‍රී සහගත සිතුවිල්ලක් නම් ඒකෙනුත් Tamanට විපාකය ලබා ගන්නට පුළුවන් ඒ ආත්ම භාවයේදීම. ඒ පංචස්කන්ධයේ තියෙද්දිම. දැන් අපි කියමු අපි රාග, ද්වේෂ, මෝහ, ලෝභ, දෝෂ, මෝහ ආදී අකුසල් මුල් කරගෙන යම්කිසි නරක දෙයක් හිතින් හෝ කයින් හෝ වචනයෙන් හෝ සිදු කරන අයහපත් දෙයක් සිද්ධ කළා නම් ඒකේ විපාකේ ඒ පංචස්කන්ධයේ තියෙද්දීම ලැබෙනවා නම් අන්න ඒකට කියනවා දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලා. දිත්තේවා ධම්මේ කියලා සඳහන් කළේ ඒකයි. පංචස්කන්ධයේ පවතිද්දීම විපාක දෙන කර්ම. කර්මයේ ඒ විදිහට විපාක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් කර්මය අපිට විපාක දෙන්නට පුළුවන් ඊට ආසන්න වූම ආත්ම භාවයේදී.
මරණයට පත් වෙලා දෙවනි ආත්ම භාවයේදී ඒ ආසන්නම ආත්ම භාවයේදී තමන්ගේ පංචස්කන්ධයේ මරණයට පත් වෙලා පංචස්කන්ධය නැති වෙලා ගිහිල්ලා වෙනත් පංචස්කන්ධයක් එක්ක අපේ විඥාන සිත සම්බන්ධ වුණාට පස්සේ ඒ දෙවනි භවයේදී විපාක දෙන. එහෙම නැත්නම් ආසන්නතම භවයේදී විපාක දෙන කර්ම වලට කියනවා උපපච්ච වේදනීය කර්ම කියලා. උපපච්ච වේදනීය කර්ම. ඒ ආත්ම භාවයේදීම ඒ පංචස්කන්ධයේ පවතිද්දීම විපාක දෙන කර්ම ditta ධම්ම වේදනීය කර්ම. ඊළඟ ආත්ම භාවයේදී විපාක දෙන්නේ උපපච්ච වේදනීය කර්ම. එහෙම නැත්නම් සාංශාරික ජීවිතයේ කවර හෝ අවස්ථාවකදී කර්මයේ විපාක දෙන්න පුළුවන්. අපරේවා පරියායී කියලා තමයි සඳහන් වෙන්නේ. අපරේවා පරියායී කියන්නේ සංසාරේ ඕනෑම දවසක විපාක දෙන්නට පුළුවන් අපරාපරිය කර්ම විදියට තමයි අපි ඉගෙන ගන්නෙ. අපරාපරිවේදනීය කර්ම අපරාපරිය කර්ම විදියට. හොඳයි. කර්මයේ විපාක දෙන ආකාර තුන මොනවද? ditta ධම්ම වේදනීය කර්ම. dittේවා ධම්මේ කියලා කිව්වේ ditta ධම්ම වේදනීය කර්ම. පංචස්කන්ධය පවතිද්දීම විපාක දීම. එහෙම නැත්නම් ඊට ආසන්නතම ආත්ම භාවයේදී විපාක දීම උපපච්ච වේදනීය කර්ම. සාංශාරික ජීවිතේ කවරදාක හෝ විපාක දීමට හැකියාව තියෙන කර්ම අපරාපරිය වේදනීය කර්ම. තවත් එක ප්‍රභේදයක් තියෙනවා බුදුදහම තුල සාකච්ඡා වෙලා අහෝසි කර්ම කියලා. අහෝසි කර්ම කියලා කියන්නේ කර්මයේ විපාක දෙන්නට අවස්ථාවක් නොලැබීම නිසා ඒක අහෝසි වෙලා යන අවස්ථාවක්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අහෝසි කර්ම අඟුලිමාල මිනී මරනවා මිනිස්සු මරනවා අවසානයේදී රහත් භාවයට පත් වෙනවා. ඒ මිනිස්සු දහසක් දෙනෙක් මැරීමේ කර්ම විපාකයේ සංසාරයේදී අඟුලිමාල මහරහතන් වහන්සේට විපාක දෙන්නේ නැහැ. එතනදී ඊට වඩා උන්වහන්සේට රහත් භාවයට පත්වීමට තිබුණු වාසනා ගුණය උන්වහන්සේගේ කුසල ශක්තිය ප්‍රබල නිසා අනිත් කර්ම සියල්ලක්ම අහෝසි වුණා කියලායි සඳහන් වෙන්නේ. අහෝසි වෙලා ගියා කියලා තමයි සඳහන් කරන්නේ. එහෙනම් අහෝසි කර්ම කියලාත් අවස්ථාවක් බුදුදහමේ ඉගැන්වෙනවා. ඊළඟට අපි පාඩමේ තොරතුරු වලට අවධානය යොමු කරමු. සියලු කෙලෙසුන් නැසූ බුදු පසේ බුදු මහරහත් උතුමන්ට පවා කෙලෙසුන් පසුබිම් කොටගෙන උපන් රූපාදී පංචස්කන්ධයන් පවත්නා තාක්කල් කර්මයේ සුභ හෝ සුඛ හෝ දුක්ඛදායක විපාකයෙන් මිදීමක් නොමැති බව විවිධ කතාවස්තු මාර්ගයෙන් බෞද්ධ සාහිත්‍යයේ විවරණය කොට තිබේ. රහත් භාවයට පත්වෙච්ච අයට පවා රහතන් වහන්සේලාට පවා ඒ පංචස්කන්ධයේ පවතිද්දී රහත් භාවයට පත්වෙච්ච ආත්ම භාවයේදී ඒ පංචස්කන්ධයේ පවතිද්දී කර්මයන් විපාක දෙන්න පුළුවන්. සුඛ හෝ දුක්ඛ වශයෙන් විපාක දෙන්න පුළුවන්. බුදුපසේ බුදු මහරහත් කියලා කියන්නේ තුන්තරා බෝධි බුදුරජාණන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට සහ මහරහතන් වහන්සේලාට පවා ඒ පංචස්කන්ධයේ පවතිද්දී බුද්ධත්වයට පත්වෙච්ච ආත්ම භාවයේ පංචස්කන්ධයක් තියෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ. ඒ පංචස්කන්ධය පවතින තාක්කල් බුදුවරුන්ට උනත් පසේ බුදුරජාණන් වහන්සේලාට උනත් මහරහතන් වහන්සේලාට උනත් කුසල විපාක සහ අකුසල විපාක දීමේ අවස්ථාවන් සිදුවෙන්නට පුළුවන් බව බෞද්ධ සාහිත්‍යයේ සාකච්ඡා වෙනවා. අනුපාදිශේෂ නිර්වාණය ලබන තෙක් කර්ම ශක්තියේ ක්‍රියාත්මක වීම නොනවතින බව එයින් ස්ಫುಟ කෙරේ. අනුපාදිශේෂ නිර්වාණය ලබන තෙක් අනුපාදිශේෂ නිර්වාණය කියලා කියන්නේ පංචස්කන්ධයත් නැති වෙලා පංචස්කන්ධය තුලනුත් නිර්වාණයට පත්වීම. සෝපදිශේෂ සහ අනුපදිශේෂ කියලා නිර්වාණී අවස්ථා දෙකක් තියෙනවා. අපි ඉදිරි පාඩම් වලදී ඒක කතා කරනවා. අනුපාදිශේෂ නිර්වාණය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී පංචස්කන්ධයට සම්බන්ධ නොවි
සම්පූර්ණ වශයෙන් කෙලෙස් යටපත් කරලා පරිනිර්වාණයටත් පත්වීම තමයි. පරිනිර්වාණයට පත්වීම තමයි අනුපාදිශේෂ නිර්වාණය කියලා කියන්නේ. පරිනිර්වාණ අවස්ථාවට පත්වීම. සෝපදිශේෂ කියලා කියන්නේ පංචස්කන්ධය පවතිද්දීම කෙලෙස් පරිනිර්වාණයට පත්වීම. එහෙම නැත්නම් කෙලෙස් සම්පූර්ණ දුරු කිරීම සෝපදිශේෂ නිර්වාණය. පංචස්කන්ධය පවතිනවා. හැබැයි පංචස්කන්ධයනුත් දුරු වෙලා නිර්වාණයට පත්වීම, එහෙම නැත්නම් පිරිනිවන් පාන අවස්ථාවට පත්වීම තමයි අනුපාදිශේෂ නිර්වාණය කියලා කියන්නේ. අනුපාදිශේෂ නිර්වාණය ලබන තෙක් කර්ම ශක්තියේ ක්‍රියාත්මක වීම නොනවතින බව ඉන් ඉස්පුට කරයි. අනුපාදිශේෂ නිර්වාණ ධාතුවට පත් වෙනකන් රහතන් වහන්සේලා බවට පත් වුණත් පිරිනිවන් පානකම් කර්මයන් විපාක දෙන්නට පුළුවන් බව තමයි ඒ තුල විස්තර කරන්නේ. ත්‍ුති ප්‍රතිසන්දි දෙකේදී මෙන්ම ජීවිතයේ අනෙකුත් අවස්ථාවන්හිදීද කර්මයේ පුද්ගලයා කෙරෙහි බලපාන ආකාරයේ සීමාවක් දැක්විය නොහැකිය. ත්‍ුති ප්‍රතිසන්දි කියලා කියන්නේ පුද්ගලයාගේ අවසානම සිතුවිල්ල විදියට එකාත්ම භාවයකදී ඇතිවෙන අවසාන සිතුවිල්ලත් ඊළඟ භවයේදී ඇතිවෙන පළවෙනි සිතුවිල්ලත් කියන අවස්ථා දෙකේදී කර්මයේ බලපාන ආකාරය. ත්‍ුතිසිතත් ප්‍රතිසන්දි සිතත්. ත්‍ුතිසිත අවසානම සිතුවිල්ල විදිහට ඇති වෙලා ඒ සිත නැවත සංසාරයේ නැවත භවයක නැවත උපතකදී පළවෙනියටම ඇතිවෙන හිත තමයි ප්‍රතිසන්දි කියලා කියන්නේ. එතකොට ත්‍ුතිසිතේදී සහ ප්‍රතිසන්දි කියන මේ සිත් දෙකේදීම ජීවිතයේ විවිධ අවස්ථාවල කරපු කර්මයන්ගේ විපාකය බලපාන්න පුළුවන්, බලපැවැත්වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අනිකුත් අවස්ථාවලදී කර්මය පුද්ගලයා කෙරෙහි බලපාන්න පුළුවන් විවිධ ආකාරයි. කර්මයේ සීමාව මොකක්ද කියලා අපිට කියන්න බෑ. ත්‍ුති ප්‍රතිසන්දි කියලා අවස්ථා දෙකේදී කර්මයේ බලපානෝ. ඒ විතරක් නෙවෙයි පුද්ගලයාගේ ජීවිතයේ විවිධ අවස්ථාවලදී කර්මයේ බලපාන්න පුළුවන්. ඒ විවිධ අවස්ථාවලදී කර්මයේ බලපාන අවස්ථාවන් කිහිපයක් ගැන තමයි පංච නියාම ධර්ම වලින් සාකච්ඡා කරන්නේ. පංච නියාම ධර්ම කියලා විශේෂ ඉගැන්වීමක් තියෙනවා. ඒ කර්ම ශක්තියේ බලපෑමට අමතරව පුද්ගලයාට බලපෑම් එල්ල කරන්න පුළුවන් අවස්ථා කිහිපයක් තමයි පංච නියාම ධර්ම වලින් ඉගැන්වෙන්නේ. උතු නියාම, බීජ නියාම, ධම්ම නියාම, චිත්ත නියාම යන නියාම ධර්ම අනුව සිදුවන සිද්ධීන් කර්ම නියාම වශයෙන් ගැනීම ධර්ම විරෝධී වෙයි. පුද්ගලයාට ත්‍ුති සහ පටිසන්ධි කියන අවස්ථාවලදී කර්මයේ විපාක දෙනවා වගේම මෙන්න මේ හේතු නිසා යම් යම් බලපෑම් එල්ල වෙන්න පුළුවන්. උතු නියාමයේ නිසා. එහෙම නැත්නම් බීජ නියාමයේ නිසා. එහෙම නැත්නම් ධම්ම නියාමයේ නිසා, චිත්ත නියාමයේ නිසා. මේ විදිහට ඇතිවෙන බලපෑම් හැම එකක්ම කර්මයට අනුව සිද්ධ වෙනවා, කර්මයට සම්බන්ධ වෙනවා කියලා කියන්නට බෑ. ඒක එහෙම කළොත්, එහෙම අපි කල්පනා කළොත් ඒක වැරදි. නිදසුණක් විදිහට මේක පැහැදිලි කරගන්නට මේ විදිහට උදාහරණයක් ගත්තොත් ස්වභාව ධර්මයේ නිසා පුද්ගලයාට විවිධ ව්‍යසනයන්ට මුහුණ දීමට සිදුවිය හැකිය. ස්වභාව ධර්මයේ නිසා සුලි සුලං ගම් වතුර මේ දේවල් ඇවිල්ලා අපිට යම්කිසි විනාශයක් සිද්ධ වෙන්න පුළුවන්. එනම් අවු වැසි සුලං ආදී ඒ ඍතුවට අනුව වායු පීඩනයන්ට අනුරූපව පුද්ගලයා කෙරෙහි බලපායි. වායු පීඩනයේ අවම වීම සහ වැඩිවීම, පීඩනයේ අඩුවීම සහ වැඩිවීමත් එක්ක අවුව, වැස්ස, සුළඟ මේ වගේ එක එක ඍතුවේදී අපිට වැඩිපුර විනාශ වෙන්න පුළුවන්, අහිතකර දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ග්‍රීස්ම කාලයේ ජලය හිග වෙයි. ග්‍රීස්ම කාලේ, නියං කාලයේදී ජලය අඩු වෙනවා. එතකොට තද සුළඟින් දුර්වල ගසක් ඉදිරී වැටේ. ගොඩක් ලොකු හුළඟ තියෙන දවසක විශාල ගහක් කඩාගෙන වැටෙන්න පුළුවන්. අපි ආදරයෙන් බලාගත්ත, අපි හරිම කැමැත්තෙන් අපිට ගොඩක් වැදගත් වෙන, ප්‍රයෝජනවත් වෙන ලොකු ගහක් වෙන්න පුළුවන්. ඒක ඉදිරිලා වැටෙනවා, එහෙම නැත්නම් ගැලවිලා වැටෙනවා.
ඒක සිද්ධ වෙන්නේ කර්මයට අනුව නෙවෙයි. සිදුවන ලද බීජයක් පුස්සක් වූ හේයින් දළු ලියලීමක් සිදු විය නොහැකිය. හිටවන්නට යෙදුණු බීජය පුස් එකක් එහෙම නැත්නම් නරක් වෙච්ච ඇටයක් නම් බීජයක් නම් ඒක පැලවෙන්නේ නැහැ. ඒ වෙලාවට අපිට කියන්නට බෑ ඒක සිද්ධ වුණේ කර්මයට අනුව කියලා. ඒක එහෙම වුණේ බීජ නියාමයට අනුව. පැලවීමට සුදුසු බීජයක් තමයි පැලවෙන්නේ. තද සුළඟක් ඇවිල්ලා දුර්වල ගහක් ගැලවිලා වැටෙනවා. ගැලවිලා වැටෙන්න පුළුවන්. ඒක මොකක් නිසාද සිද්ධ වෙන්නේ? ඍතු නියාමයේ ඍතු අනුව සිද්ධ වෙන දෙයක් විදිහට. මේවා අනුව සියල්ල పూర్ව කර්මයෙන් සිදුවේය. සබ්බං පුබ්බේ කත හේතු යන්න මිත්‍යා ඉගැන්වීමක් බව පිළිගත යුතුය. මේ විදිහට ගත්තම අපිට කියන්නට පුළුවන් සියල්ලක්ම සිද්ධ වෙන්නේ పూర్ව කර්ම වලට අනුව කියලා උගන්වන ඉගැන්වීම මිත්‍යා දෘෂ්ටික ඉගැන්වීමක්. සියල්ලම සිද්ධ වෙන්නේ කර්මයට අනුව නෙවෙයි. හුළඟක් ඇවිල්ලා ගහක් කැඩිලා වැටෙන එක, අවුවට වැස්සට අපිට හිරිහැර ඇතිවීම, ඒ හැම එකක්ම සිද්ධ වෙන්නේ කර්මයට අනුව නෙවෙයි. එහෙත් කර්ම ශක්තිය පුද්ගලයා කෙරෙහි බලපාන ප්‍රමාණය බුදු ඇසකින් විනා පොදු ඇසකින් දැකිය නොහැකි හේයින් කර්ම විෂය අචින්ත්‍ය ලෙස බුදුදහමෙහි දක්වා ඇත. කර්ම විෂය නොසිතිය යුතුයි කියලයි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරලා තියෙන්නේ. අචින්තනීය දෙයක් විදිහට. කර්ම විෂය අපිට යම්කිසි ප්‍රමාණයකට තේරෙනවා වැටහෙනවා. ඉන් එහාට කල්පනා කරන්නට කියොත් ඔබගේ උමතු බවක් ඇති වෙන්නට පුළුවන් බව, ඔබට උමතු බවක් ඇති වෙන්නට පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා කර්මයේ ශක්තිය සහ කර්මය ගැන බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව යම්කිසි විදිහේ දැනුමක් ඇති කරගන්නට ඕන. ඉන් එහාට ඒ ගැන තර්ක විතර්ක ඇති කරගනිමින් ඒ පිළිබඳව විවිධ විදිහට කල්පනා කරමින් එහෙම කරන්නට කියොත් අපි උමතු භාවයට පවා පත් වෙන්නට පුළුවන්. ඒ නිසා කර්ම විෂය කියන එක බුදු ඇසකට තමයි නිවැරදි විදිහට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. කර්මය කියන්නේ මොකක්ද කියන එක ගැන සාමාන්‍ය දැනීමක් අවබෝධයක් තමයි පෘථග්ජන ඔබට අපට ඇති කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. කර්ම රැස් කිරීම නිසා එහි විපාක ඇතිවේ. විපාක කර්මය නිසා හටගනී. පුනර්භවය ඇතිවන්නේ එයිනි. ලෝකේ පවතින්නේ මේ ආකාරයෙන්. මොකක්ද කියන්නේ? පුනර්භවය. විදිහට අපි මේ කොටසේදී කතා කරනවා කර්මය සහ පුනර්භවය කියන පාඩම තමයි අපි මේ කතා කරන්නේ. කර්ම රැස් කිරීම නිසා, කුසල කර්ම සහ අකුසල කර්ම රැස් කිරීම නිසා ඒ වගේ විපාක ඇති වෙනවා. කොහොමද විපාක ඇති වෙන්නේ? ditta ධම වේදනීය, උපපච්ච වේදනීය හෝ අපරාපරිය වේදනීය හෝ විදිහට අපිට කර්මයේ විපාක දෙන්න පුළුවන්. ඒ කර්මය විපාක දෙනකොට ඒ විපාක නිසා නැවතත් කර්මයන් හටගන්න. කර්මය නිසා විපාක ඇති වෙනවා. ඒ විපාක නිසා නැවත නැවත කර්ම සිදු වෙනවා. එහෙම පුනර්භවය ඇතිවන්නේ හේයින්. කර්ම සිදු කරනවා, ඒවට විපාක ලැබෙනවා. ඒ විපාක ලැබමින් ඉන්නකොට තවත් කර්ම අපාතින් සිදු වෙනවා. අන්න ඒ විදිහට තමයි පුනර්භවය. නැවත හට ගැනීමක්, නැවත ඇතිවීමක් සිද්ධ වෙනවා. විපාක නිසා ඇතිවෙච්ච කර්මයන් වලින් නැවත හට ගැනීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ලෝභ, දෝෂ, මෝහ ආදී අකුසල ධර්මයන් එක්ක හිත, කය, වචනය කියන දොරටු තුනෙන් කුසල කර්ම සහ අකුසල කර්ම සිදු කර ගැනීම නිසා නැවත නැවත පුද්ගලයා පුනර්භවයට පත් වෙනවා. ඒ පුනර්භවයට පත්වීමේදී චුති සිත සහ පටිසන්ධි සිත කියන දෙක පුද්ගලයාට බලපෑම් එල්ල කරනවා. මනුස්සයෙකුගේ පහළවීම සඳහා කරුණු 3ක් සම්පූර්ණ විය යුතු බව බුදු ධර්මයේ සඳහන් වේ. මනුස්සයෙක්ගේ පහළවීමට කරුණු 3ක් සම්පූර්ණ වෙන්න ඕන. කරුණු 3ක්.
ඒ කරුණු තුන තමයි මවගේ ඍතු වීම සිදුවිය යුතුය. ඔසප් චක්‍රයට අනුව මව ඍතු වීම. මව්පියන්ගෙන් සහවාසය සිදුවිය යුතුයි. මව්පියන්ගේ සහවාසය සිද්ධ වෙන්නට ඕන දරුවෙක් නිර්මාණය වීම සඳහා. පළවෙනි කාරණේ මව ඔසප් වී සිටීම. දෙවෙනි කාරණේ මව්පියන්ගේ සහවාසය සිදු වෙන්නට ඕන. මව්පියන් ලිංගිකව එකතු වෙන්නට ඕන. කර්ම ශක්තිය සහිත විඥානීය ළඟා වී තිබිය යුතුය. චුති සිතත් එක්ක ගමන් කරන කර්ම ශක්තිය සහිත වූ විඥානය ළඟා වෙන්නට ඕන. අන්නේ කාරණාවන් තුන සම්පූර්ණ වෙනකොට තමයි පුද්ගලයෙක් නැවත භවයකට යොමු වෙන්නේ. මොනවද? මවගේ ඍතු වීම, මව්පියන්ගේ සහවාසය සිදු වෙන්නට ඕන, කර්ම ශක්තිය සහිත විඥානය ළඟා වෙන්නට ඕන. මෙන්න මේ කරුණු තුන සම්පූර්ණ වෙනකොට තමයි නැවත භවයක් ඇති වෙන්නේ. මිනිස්සෙකුගේ පහළවීමක් සිද්ධ වෙන්නේ. මිනිස්සෙකුගේ පහළවීමක් සඳහා හේතු වෙන කරුණු තුන බුදුදහමේ ගැන්වෙන විදිහට මවගේ ඍතු වීම සිදු වෙන්නට ඕන, මව්පියන්ගේ එකතු වීම සිද්ධ වෙන්නට ඕන, කර්ම ශක්තිය සහිත විඥානයක් ගන්ධබ්බ අවස්ථාව විදිහට සමහර තැන්වලදී සාකච්ඡා කරනවා. ඒ විඥානය කියන අවස්ථාව මානසික ස්වභාවයක්, කර්ම ශක්තියෙන් සහිත මානසික ස්වභාවයක් සම්බන්ධ වෙන්නට ඕන. එතකොට තමයි පුද්ගලයෙක්ගේ පහළවීමක්, පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙන්නේ. මව්කුස කලල රූපයක් ඇති මව්කුසේ කලල රූපයක් ඇතිවීම සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය සාධක මව්පිය මේ දෙදෙනාගෙන් ලැබිය යුතුය. මව සහ පියා කියන දෙන්නා එකතු වීමත් එක්ක ශුක්‍ර සහ ඩිම්බ කියන කොටස් එකතු වෙන්නට ඕන. පළවෙනි කාරණයෙන් කිව්වේ ඒකයි. දෙවෙනි කාරණේ කිව්වේ ඒකයි. පළවෙනි කාරණයෙන් සඳහන් කළේ මව ඔසප් වී සිටීම, එහෙම නැත්නම් මව ඍතු වී සිටීම. එහෙත් විඥානයක් මව්කුසට බැස නොගත්තේ නම් එකී සාධකයන් විනාශ වී යයි. මව සහ පියා එකතු වීමත් එක්ක නිර්මාණය වෙන ඩිම්බ සහ ශුක්‍ර කියන දේවල් විඥාන සිතක් සහිත, කර්ම ශක්තියෙන් සහිත විඥාන සිතක් සම්බන්ධ වුණේ නැත්නම් එතනදී දරුවෙක්ගේ නිර්මාණය සඳහා හේතු වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැති වෙනකොට තමයි සමහර විට දරුවෝ නැහැ කියලා සමහර අය කියන්නේ. මව සහ පියා එකතු වීම සිදු වුණත් කර්ම ශක්තියෙන් සහිත, සුදුසු කර්ම ශක්තියෙන් සහිත විඥාන හිතක් ඒ අවස්ථාවට සම්බන්ධ වුණේ නැති වුණොත් එතනදී දරුවෙක්ගේ පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. සත්ව ජීවිතයක පේශි අවස්ථාව ඇති වී වැඩිම සඳහා මේ කරුණු සම්පූර්ණ වී යුතුය. කලල කියන අවස්ථාවේදී මව් කුසක කලල රූපයක් ඇතිවීම සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය සාධක මව්පිය මේ දෙදෙනාගෙන් ලැබිය යුතුයි. කලල අවස්ථාව ඇති වෙන්නේ මව්පියන්ගේ සහවාසයෙන් එකතු වෙන සාධක වලින්. එතකොට ඊළඟට සත්වයක් ඇති වෙලා ඔහුගේ ඊළඟ අවස්ථාව, දෙවෙනි අවස්ථාව පේශි කියන අවස්ථාව. පළවෙනි අවස්ථාව කලල කියන අවස්ථාව, දෙවෙනි අවස්ථාව පේශි කියන අවස්ථාව. පේශි කියන අවස්ථාව ඇති වෙලා වැඩිම සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන සාධකයේ තමයි කර්ම ශක්තියින් සහිත විඥානය. මේ විඥානයේ ගමන් කලේ නැත්නම් කර්ම ශක්තියින් සහිතව පේශි කියන අවස්ථාවට සම්බන්ධ වෙන්නේ නැහැ. ගන්ධබ්බ නාමයෙන් හැඳින්වෙන කර්ම වේගය සහිත විඥාන සන්තතිය ඉහත ආත්ම භාවයේදී රැස් කර ගන්නා ලද කුසල කර්මයන්ගේ විපාක වශයෙන් ලැබෙන්නකි. අපි ගන්ධබ්බ අවස්ථාව විදිහට සඳහන් කරන කර්ම වේග සහිත, කර්ම ශක්තියින් සහිත වූ විඥාන සන්තතිය, විඥාන ශක්තිය ලැබෙන්නේ ඒ පුද්ගලයාගේ පටිසන්ධියේදී ඇති වෙන්නේ තමන් ජීවත් වෙලා ඉන්න කාලේ කරන ලද
කුසල හෝ අකුසල කර්මයන්ගේ විපාකය අනුව. පුනර්භවයේ සිදුවෙද්දී ගන්ධබ්බ කියන අවස්ථාව විදිහට හඳුන්වනවා. ගන්ධබ්බ කියලා අපි හඳුන්වන අවස්ථාව මොකක්ද එතකොට? කර්ම ශක්තියින් සහිත විඥාන සිත. ඒ කර්ම ශක්තියින් විදිහට ක්‍රියාත්මක වෙන්නේ අපි ජීවත් වෙලා ඉන්න කාලයේදී කරන ලද කුසල හෝ අකුසල කර්මයන්ගේ විපාක. කුසල හෝ අකුසල කර්මයන්ගේ විපාක. මරණාසන්න අවස්ථාවේදී රූපස්කන්ධයේ හැරපියා යන චිත්ත චෛතසික බලවේගයේ කර්ම ශක්තිය අනුව යෝග්‍ය වූ අභිනව මෞකුසක් ග්‍රහණීය උපාදානය කෙරේ. මරණාසන්න අවස්ථාවේදී රූපස්කන්ධය අපේ රූපයෙන් අපේ විඥාණය ඉවත් වෙනවා. විඥාණය ඉවත් වෙලා යනවා. විඥාණය ඉවත් වෙලා යනවා කියලා කියන්නේ අපි කරපු කුසල අකුසල කර්ම ශක්තියින් සහිතව තමයි අපේ හිත ගමන් කරන්නේ. ඒ කර්ම ශක්තියින් සහිත අපේ හිත ගමන් කළාට පස්සේ නැවතත් ඒ චිත්ත චෛතසික බලවේගය කර්ම ශක්තිය අනුව නැවතත් අලුත් මෞකුසක පිළිසිඳ ගැනීමක් සිදු වෙනවා. අලුත් තැනක වෙනත් තැනක පහළ වීමක් සිදු වෙනවා. තණ්හා නිසා ඇතිවන මේ ග්‍රහණය හෙවත් අල්ලා ගැනීම හේතු කොටගෙන භවය ඇති වෙයි. මොකක්ද කිව්වේ? චිත්ත චෛතසික බලවේගයේ කර්ම ශක්තිය අනුව යෝග්‍ය අභිනව මෞකුසක් උපාදානීය කරගන්නවා. යෝග්‍ය තමන්ට සුදුසු මෞකුසක් උපාදානීය කරගන්න. උපාදාන කියන තත්වයට පත් වෙනවා. තණ්හාව නිසා ඇතිවන ග්‍රහණය හෙවත් මේ අල්ලා ගැනීම නිසා භවය නැවත හට ගැනීමක් සිද්ධ වෙනවා. එනම් කුසල කුසල ශක්තිය නම් වූ කර්ම භවය හා හට ගැනීම වැඩිම ආදී වූ උත්පත්ති භවය නමින් හැඳින්වෙන සංස්කාරයන්ගේ පහළවීමයි. කුසල කුසල ශක්තියින් නම් වෙච්ච කර්ම භවය හට ගැනීම වැඩිම ආදී උත්පත්ති එහෙම නැත්නම් කර්ම භවයක් කර්මයට අනුව භවයක් නැවත නිර්මාණය වීම තමයි සංස්කාරය වීම තමයි සිද්ධ වෙන්නේ. පුනර්භවය අවබෝධ කර ගැනීමෙහිලා හිත ඇතිවීම පිළිබඳ බෞද්ධ විවරණී මහෝපකාරී වේ. මොකක්ද මෙතන කියන්නේ? පුනර්භවය අවබෝධ කර ගැනීමෙහිලා සිත ඇතිවීම පිළිබඳ බෞද්ධ විවරණී මහෝපකාරී වේ. හිත ඇතිවීම පිළිබඳව තියෙන ඉගැන්වීම ගොඩක් වැදගත් පුනර්භවයේ සඳහා. පුනර්භවයක් ඇති වෙන්නේ එහෙනම් අපි සඳහන් කරපු විදිහට සියලුම අවස්ථා සම්පූර්ණ වෙලා මනුස්ස කුසක ඉපදෙනවා නම් මව ඍතු වීම, දෙමව්පියන්ගේ සහවාසය, කර්ම ශක්තියින් සහිත විඥාන සිත කියන දේවල් ගමන් කරලා ඒ කර්ම වේග සහිත විඥාන සිතින් නැවතත් මරණාසන්න අවස්ථාවේදී රූපස්කන්ධයේ හැරපියලා ගමන් කරපු චුති සිතේදී නැවතත් උපාදාන ලක්ෂණ සහිතව අල්ලා ගැනීමේ මෞකුසක් අල්ලා ගැනීමේ ලක්ෂණත් එක්ක නැවත මෞකුසක් තුල පිළිසිඳ ගන්නවා. ඒ අවස්ථාවේ තණ්හාව නිසා ඇතිවන ග්‍රහණය මේක තණ්හාව නිසා තමයි අල්ලාගන්නේ. ඒ අල්ලා ගැනීම නිසා භවය කියන එක ඇති වෙනවා. ඒ කර්ම භවය තුල උප්පත්ති භවය එහෙම නැත්නම් උපතක් නැවත වතාවක් හට ගැනීමක් සිද්ධ වෙනවා. අන්න ඒකට තමයි පුනර්භවය කියලා කියන්නේ. සත්ව පුද්ගල නමින් ගැනෙන්නේ චිත්ත චෛතසික හා රූප කලාප පරම්පරාවක් හෙවත් නාම රූප සන්තතියකි. සත්ව පුද්ගල කියලා සත්වයා පුද්ගලයා විදිහට අපි ගන්නෙ චිත්ත සහ චෛතසික සහ රූප. චිත්ත චෛතසික රූප කියන කලාපයන් තුනේ. එහෙම නැත්නම් අපි අභිධර්මයේදී සාකච්ඡා කරන ඉදිරියේදී චිත්ත කියන කොටස සිත 89ක් කතා කරනවා. ඊට අමතරව චෛතසික 52ක් කතා කරනවා. ඒකත් රූප කලාප 28ක් කතා කරනවා. සත්වයක් පුද්ගලයෙක් කියලා අපි කතා කරන්නේ පුද්ගලයෙක් සත්වයෙක් කියලා කියන්නේ චිත්ත චෛතසික රූප කියන මේ අවස්ථාවන් තුන විදිහට තමයි බුදුදහමේ ඉගැන්වෙන්නේ. බුදුදහමේ ඉගැන්වීමට අනුව චිත්ත චෛතසික සහ රූප කියන අවස්ථාවන් තුන. මේවා එකක් අනෙක ඇසුරු කොටගෙන පවත්නා
සාපේක්ෂක ධර්ම වන අතර එකකින් තොරව අනෙකෙහි පැවැත්මක් දැක්විය නොහැකිය. චිත්ත චෛතසිකත් එක්ක තමයි පවතින්නේ. චිත්ත සහ චෛතසික කියන දෙකට වෙන්ව ඇති වෙන්න බෑ. චිත්ත සහ චෛතසික කියන දෙකම එකටම සම්බන්ධයි. චිත්ත චෛතසික රූප කියන සත්‍යයේ රූපයත් චිත්ත චෛතසික කියන මේවට වෙන වෙනම හටගන්නට ඇති වෙන්නට බෑ. අපි ගාථා ධර්මයකදී කෙනකින තියෙනවා අශරීරං ගුහාසය, ශරීරය නැමැති ගුහාව තුල වාසය කරන කියලා. එහෙනම් චිත්ත සහ චෛතසික කියන දෙකට පැවතීම සඳහා ගුහාව බවට පත් වෙන්නේ මොකක්ද? අපේ රූපය. එහෙනම් චිත්ත චෛතසික රූප කියන මේ තුනම එකටම තමයි පවතින්නේ. මේවට වෙන වෙනම පවතින්නට බෑ. සිතෙන් හිතත් එක්ක චෛතසිකත්, චෛතසිකත් එක්ක හිතත් චෛතසිකත් කියන මේ දෙකම එක්ක රූපයත් සම්බන්ධ වෙනවා. සාපේක්ෂව පවතිනවා. සිත පිළිබඳව සලකා බැලීමේදී ඒ මොහොතින් මොහොත වෙනස් වෙමින් ගලා යන ආකාරය හා එක් අවස්ථාවන්ද පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම අවශ්‍යය. හිත ගැන කතා කරනකොට වෙනස් වෙනවා. හිත වෙනස් වෙනවා. හිත වේගයෙන් වෙනස් වෙමින් ගමන් කරන ආකාරය. දූරංගමං ඒකචරං, අශරීරං ගුහාසයන්. ඒ විදිහට අපි ඉගෙනගෙන තියෙනවා. දුර ගමන් යන ඒකචරං තනිව හැසිරෙන. හිත කියන්නේ තනිව හැසිරෙන එක. මගේ හිතත් මගේ යාළුවගේ හිතත් එහෙම එකට සම්බන්ධ වෙන්නේ නැහැ. තනිවම තමයි හැසිරෙන්නේ. ඒක තමයි සිත පිළිබඳව සලකා බැලීමේදී ඒ මොහොතින් මොහොත වෙනස් වෙමින් ගලා යන ආකාරය හා එක් අවස්ථාවන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම. හිතේ එක් අවස්ථාවන් තියෙනවා. එක මොහොතක්වත් එකම විදිහට හිත පවතින්නේ නැහැ. එක් සිතක් ඉපදී පැවැත්ම හා බිඳීම යන අවස්ථා තුනකින් යුක්තයි. අපේ හිතක් ඇති වෙලා හිතක් පුංචි වෙලාවක් පවතිනවා. ඒත් එක්කම බිඳිලා යනවා. සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණ තුන විදිහට අපි කතා කරන උපාද තිති භංග. ඉපදීම, ටික වෙලාවක් පැවතීම සහ නැතිව යෑම කියන එක සිතවිලි වලටත් වැදගත් සම්බන්ධයි. හිතක් ඉපදීම, හිතක් පොඩි වෙලාවක් පැවතීම, හිත බිඳී ගොස් නැවත හිතක් ඇතිවීම කියන අවස්ථාවන් තුනකටපත් වෙනවා. බිඳී යන්නේ තවත් සිතක උපත හා සම්බන්ධ වීමනි. තවත් හිතකට අවස්ථාව ලබා දෙමින් තමයි අපිට ඇතිවෙන එක හිතක් නැති වෙලා යන්නේ. එහෙයින් ඉක්ුත්ව ගිය සිත හා දැන් පවත්නා සිත අතර හිස් බවක් හෝ සම්පූර්ණ වෙනසක් හෝ නැත. මුලින් අපිට ඇතිවෙච්ච හිතත් දැන් මේ වෙද්දී ඇතිවෙන හිතත් කියන දෙකම අතරක් නැතිව තමයි සිද්ධ වෙන්නේ. එක හිතක් ඇති වෙලා ඉඩක් ඉතුරු වෙන්නේ නැහැ. ඒත් එක්කම අනිත් හිත පහළ වෙනවා. ඒ විදිහට තමයි චිත්ත පරම්පරාව, චිත්ත සන්තතිය ආදී නම් වලින් හඳුන්වන විදිහට අපිට සිත් ඇති වෙන්නේ. චිත්ත පරම්පරාව චිත්ත සන්තතිය විදිහට හඳුන්වනවා. එතකොට හිතක් ඇති වෙනවා, ඊළඟට තව හිතක් ඇති වෙනවා, ඊට පස්සේ තව හිතක් ඇති වෙනවා. එහෙම එකකට එකක් සම්බන්ධ වෙන හිත් අතර පරතරයක් නැහැ කියන එක හොඳින් මතක තියාගන්න. රූපයේද එබඳුයි. සිත පමණ වේගයකින් රූපය ගමන් නොකරන අතර එහි පැවැත්ම ආයුෂ චිත්තක්ෂණ 17ක කාලයේ වශයෙන් අභිධර්මයේ දැක්වේ. හිත පමණ වේගයකින් රූපය ගමන් නොකරන අතර එහි පැවැත්ම ආයුෂ චිත්තක්ෂණ 17ක කාලයක් වශයෙන් අභිධර්මයේදී උගන්වනවා කියලායි කියන්නේ. ඔව්. හිතට වඩා යම්කිසි ප්‍රමාණයක් අපේ රූපය පවතිනවා චිත්තක්ෂණ 17ක් වගේ කාලයක් පවතිනවා කියලායි බුදුදහමේ ඉගැන්වෙන්නේ. එයින් පසුව වෙනස් රූපයකට ඉඩ සලසා බිඳී යයි. වෙනත් රූපයකට ඊට පස්සේ අවස්ථාව ලබා දීලා විනාශ වෙනවා කියලා තමයි කියන්නේ. රූපයේ දේ බඳුයේ සිත පමණ වේගයකින් රූපය ගමන් නොකරන අතර එහි පැවැත්ම ආයුෂ චිත්තක්ෂණ 17ක කාලයක් විදිහට දක්වනවා. ඒ චිත්තක්ෂණ 17න් පස්සේ වෙනත් රූපයකට ඉඩ ලබා දීලා ගමන් කරනවා කියලායි සඳහන් කරන්නේ. සාමාන්‍ය ඇසකට ගෝචර නොවුවද
ප්‍රතිසන්දියේ සිට චුතිය දක්වා නාම රූප ධර්මයන්ගේ පැවැත්ම මේ අයුරින් සිදුවේ. නාම රූප කියන දෙකේ සම්බන්ධයන් එහෙමයි සිද්ධ වෙන්නේ. ඇති වෙන හිතක් ඇති වෙනවා, හිතක් ටික වෙලාවක් පවතිනවා, විනාශ වෙනවා. රූප චිත්තක්ෂණ 17ක් පැවතෙමින් විනාශ වෙලා නැවතත් රූපයකට අවස්ථාව දෙමින් එහෙම තමයි ගමන් කරන්නේ. අපිට මේ තියෙන රූපේ එකම විදිහකට පවතින එකක් නෙමෙයි. චිත්තක්ෂණ 17ක් එක විදිහට පවතිනවා. ඊට පස්සේ අපේ රූපය වෙනස් වෙනවා. එහෙම ටික වෙනස් වෙලා තමයි අපි තරුණ වියට, වැඩි හිටි වියට එහෙමපත් වෙලා තියෙන්නේ. ඒ විදිහට අපිට ඇතිවන සිත් ඔක්කොම ඇති වෙනවා, ටික වෙලාවක් පවතිනවා, නැති වෙලා යනවා. අපේ රූපේ මොකද වෙන්නේ? ඇති වෙලා තියෙනවා, චිත්තක්ෂණ 17ක් පවතිනවා. චිත්තක්ෂණ 17ක් පවතිනවා කියලා කියන්නේ ඉපදිච්ච දවසේ ඉඳලා චිත්තක්ෂණ 17ක් පැවතුනා කියන එක නෙවෙයි. ඉපදිච්ච මොහොතේ ඉඳලා චිත්තක්ෂණ 17න් 17ට අපේ රූපේ වෙනස් වෙනවා, වෙනසකට භාජනය වෙනවා කියන එක තමයි එතනදී කියන්නේ. ඒ විදිහට තමයි ප්‍රතිසන්දියේ ඉඳලා චුතිය දක්වා. මොකද්ද ප්‍රතිසන්දියේ ඉඳලා චුතිය කියලා කියන්නේ? ප්‍රතිසන්දිය කියලා කියන්නේ අපේ උපත සිදු වෙලා පළවෙනිම සිත උපත සිදු වුණාට පස්සේ ඇති වෙන පළවෙනිම සිත. ඊළඟට චුතිය කියලා කියන්නේ අපි මරණාසන්න මොහොතටපත් වෙනකොට අවසානයේටම අපිට ඇති වෙන සිත. චුතිය යනුවෙන් අදහස් කරනුයේ සිතවිලි චෛතසික හා සමග එක් වූ සිත එතෙක් ඇසුරු කොටගත් රූප කලාපයෙන් ඉවත් වීමයි. චුතිය කියලා කියන්නේ අපි එතෙක් ඇසුරු කරපු අපේ රූප කලාපය, අපේ රූපයෙන් අවසානට ඉවත් වෙලා යන සිත. ඒකට තමයි චුති සිත කියලා කියන්නේ. ඒ මොහොතේම සිත විඥානයේ වෙනත් රූප සන්තතියකට සම්බන්ධ වීම ප්‍රතිසන්දි නාමයෙන් හැඳින්වේ. ප්‍රතිසන්දි කියලා කියන්නේ ඒ චුති සිතෙන්ම විඥාන සන්තතියත් එක්ක, විඥාන ශක්තියින්, කර්ම ශක්තියින් එක්ක වෙනත් රූප සන්තතියකට, පංචස්කන්ධයකට සම්බන්ධ වීමට කියනවා ප්‍රතිසන්දිය කියලා. අපිට සිත් ඇති වෙනවා කියලා මම සඳහන් කළා. මොහොතක් පාසා සිත් ඇති වෙනවා කියලා, එකකට එකක් සිත් සම්බන්ධයි කියලා මම සඳහන් කළා. එතකොට ඒ එකකට එකක් සම්බන්ධ වෙන, වෙන් කරන්න බැරි ඒ සිතුවිලි පරම්පරාව තුළ තියෙන චුති සිත කියන එක නැවතත් වෙනත් රූපයකට සම්බන්ධ වීම, පංචස්කන්ධයකට සම්බන්ධ වීම තමයි ප්‍රතිසන්දිය කියලා කියන්නේ. රූප ධර්ම බිඳී යද්දී ඒට ජීවේ ලබා දුන් නාම ධර්මයන් වෙනස් රූපයන් කරා සංක්‍රමණය වෙන ආකාරයෙන් දැක්වේ. රූප ධර්ම බිඳිලා යනකොට රූප ධර්මයට නාම ධර්ම තුලින් ශක්තිය ලබා දුන්නා. ඒ ශක්තිය ලබා දුන්නු නාම ධර්ම හිම නැත්නම් මානසික ස්වභාවයන් වෙනත් රූප කරා ගමන් කරන ආකාරය තමයි ඒ විදිහට සඳහන් කරන්නේ. ඒක තමයි පුනර්භවයේ විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙන්නේ. නාම රූපයන්ගේ ක්ෂණ භංගුරතාවත් සන්තති ස්වરૂපයක් පූර්ණ වශයෙන් අවබෝධ වනුයේ ප්‍රතිත්‍ය සමුප්පාද. ක්ෂණ භංගුරතාවත් සන්තති ස්වરૂපයත් පූර්ණ වශයෙන් අවබෝධ වනුයේ ප්‍රතිත්‍ය සමුප්පාදේ ප්‍රත්‍යක්ෂ කරගත් රහතන් වහන්සේට පමණි. එහෙනම් මේ නාම රූපයන්ගේ නාම ධර්ම සහ රූප ධර්මයන් වල ක්ෂණ භංගුරත්වයේ ක්ෂණයක් පාසා වෙනස් වීමත් සන්තති ස්වરૂපයත්, ඒ කියන්නේ එකට සම්බන්ධ වෙමින් එහෙම ගමන් කරන ස්වභාවයත් තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ රහත් භාවයට පත්වීම තුළ පටිච්ච සමුප්පාද ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරාම කියලායි කියන්නේ. අපි සාමාන්‍ය දැනුමක් ඇති කරගත්තේ නාම රූප ධර්මයන් ක්ෂණයක් පාසා වෙනස් වෙමින් ගමන් කරන ආකාරය, සම්තති ස්වરૂපයෙන් ගමන් කරන ආකාරය ගැන යම්කිසි වැටහීමක්, පැහැදිලි කර ගැනීමක් ඔබට සිදු කර ගන්නට පුළුවන්කම ලැබුණා. ව්‍යවහාරික ලෝකයේ තුල සත්වයාගේ සාංශාරික ජීවිතය පැහැදිලි කරමින් මරණය හා නැවත ඉපදීම අතර සම්බන්ධය කෙබඳු දැයි යන ප්‍රශ්නයට එසේ උපදින්නේ මෙලොව සිටි අය නොවේ, වෙනත් කෙනෙක්ද නොවේ. නචසෝ නචාඤ්ඤෝ. දැන් ප්‍රශ්නයක් මතුවෙන්නට පුළුවන්. ඒ සන්තති ස්වභාවයත් එක්ක
ගමන් කරන විඥාන සිත කර්ම ශක්තියෙන් සහිත විඥාන සිත විදිහට ගමන් කරන්නේ ඔහුමද කියන ප්‍රශ්නේ. බුදුදහමේ පිළිතුර තමයි එසේ උපදින්නේ මෙලොව සිටි අය නොවේ වෙනත් කෙනෙක්ද නොවේ. ඒ මෙලොව හිටපු කෙනාම නෙවෙයි ගිහිල්ලා ඉපදෙන්නේ වෙනත් කෙනෙකුත් නෙවෙයි. හැබැයි ඔහු විසින් කරන ලද කුසල සහ අකුසල කර්මයන්ගේ විපාක කර්ම ශක්තියින් ඔහු සතුයි. ඔහු නෙවෙයි කියලා අපි කියන්නේ මොකක් නිසාද? ඒ පංචස්කන්ධයම නෙවෙයි ඔහු දරන්නේ. ඒ පංචස්කන්ධයම දරනවා නම් තමයි ඔහු කියලා. ඔහුම කියලා අපිට කියන්නට පුළුවන්කම තියෙන්නේ. ඔහු නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි. ඔහුත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි කියන්නේ මොකක් නිසාද? ඔහුගේ කර්ම ශක්තියින් බලපැවැත්වෙන්නට පුළුවන්. හැබැයි ඔහුගේ රූපමය ස්වභාවය නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ වෙනත් රූපයක්. යන නාගසේන හිමියන් ඉදිරිපත් කරන පිළිතුරයි. ඔහුත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි කියන අදහස. කර්මය හා පුනර්භවයේ යථාර්ථ වශයෙන් විවරණය කිරීම සඳහා බුද්ධ ධර්මයේ උපයෝගී කොටගෙන ඇත්තේ ප්‍රතිත්ථ සමුප්පාද න්‍යායයි. පටිච්ච සමුප්පාද ධර්මයේ තමයි බුදුදහමේ කර්මය සහ පුනර්භවය පිළිබඳව විස්තර කිරීම සඳහා උපයෝගී කරගෙන තියෙන්නේ. කර්ම රැස් කරන්නේ අවිද්‍යාව හෙවත් නොදැනීම නිසායි. කර්ම රැස් කරන්නේ මොකක් නිසාද? නොදැනීම, එහෙම නැත්නම් අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා සංස්කාර, තණ්හා, උපාදාන, භව යන මේ සියල්ල හේතු කොටගෙන විඥාන නාම රූප ආදී ඵලයන් ජනිත කෙරේ. අවිද්‍යාව නිසා කර්ම රැස් කරනවා. ඊට පස්සේ සංස්කාර ධර්මයන් කුසල කර්ම, අකුසල කර්ම රැස් කරනවා. සංඛාර කියලා කියන්නේ කුසල කර්ම සහ අකුසල කර්ම. අවිද්‍යාව නිසා කුසල කර්ම සහ අකුසල කර්ම රැස් කරනවා. කුසල කර්ම අකුසල කර්ම රැස් කරමින් තණ්හාව ඇති කරගන්නවා. තණ්හාව ඇති වුණාට පස්සේ පුද්ගලයා ඒ තණ්හාව නිසා තමන්ට ඇහෙන, දකින්න තියෙන, පේන්න තියෙන, අනුභව කරන දේවල් වල තියෙන රසයන් මේවා උපාදානය කරගන්නවා, දැඩිව අල්ලා ගන්නවා. ඒ දැඩිව අල්ලා ගන්න නිසා නැවත භවයක් හට ගැනීමක් සිද්ධ වෙනවා. ඒ අනුව තමයි විඥාන නාම රූප ආදී ඵලයන් ජනිත කිරීම සඳහා හේතු වෙන්නේ. අන්න ඒක. අවිද්‍යාව නිසා කුසල කුසල කර්ම රැස් කරනවා. කුසල කුසල කර්ම රැස් කරාට පස්සේ පුද්ගලයා තණ්හාවටපත් වෙනවා. තණ්හාවෙන් උපාදානය කරගන්නවා. උපාදානයෙන් තුලින් තමයි භවය නැවත හට ගැනීම සිද්ධ වෙන්නේ. මෙසේ කවර ආකාරයකින් හෝ හේතුඵල ධර්මයෙන් දුක් ඇති කරවමින් සත්වයාගේ සසර ගමන සිදුවේ. ඒ විදිහට මුනාකාරයකින් හෝ හේතුඵල වශයෙන් දුක් ඇති කරවමින් පුද්ගලයාට බලපෑම් එල්ල කරනවා. පුද්ගලයාට ජීවිතය තුළ විවිධාකාරයේ පීඩාවන් ලබා දෙනවා. අවිජ්ජා, තණ්හා ආදී පසුබිම් කොටගත් චෛතසිකයන් සිතක නැවත ඇති නොවන සේ මුලින් උපුටා දැමිය හැකි වූ විටක නැවත භවයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැත. නහි ජාතු ගබ්බසේ යම් පුනරේති. අවිද්‍යාව, තණ්හාව ආදී චෛතසිකයන්ගෙන් තොර වුණාට පස්සේ නැවත භවයක හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. නැවත භවයකට ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ මොකක්ද? නිර්වාණයටපත් වීම. පුනර්භවයේ ඇති කරන සාධකයන් යථාභූත ඥාන දර්ශනයෙන් හඳුනාගත් කල්හි නිවැරදි විදිහට යථාභූත ඥාන දර්ශනය කියලා කියන්නේ හටගත් ආකාරයට පුනර්භවය ඇති කරන සාධක තෘෂ්ණාදී තත්වයන් නිවැරදි විදිහට තේරුම් ගත්තම, අවබෝධ කරගත්තම සිතෙහි නිරෝධය ඇති වෙනවා. උපාදානයෙන් තොර වෙනවා. පුනර්භවයේ රහිතව නාම රූප ධර්මයන්ගේ එම නැවැත්වීම නිවී කිය පහන් දැල්ලක් මෙන් අනිර්වචනීය ස්වභාවයට පත් වෙයි. නිබ්බන්ති දීරා යතායන් පදීපෝ. පුනර්භවයේ රහිත වෙන තත්වයට, එහෙම නැත්නම් පුනර්භවයක චුතිසිතක් සහ පටිසන්ධිසිතක් සම්බන්ධ වෙලා නැවත භවයක් ඇති නොවන තත්වයට පත් වෙන එක, නිර්වාණයට පත් වෙන එක, කෙලෙස් සම්පූර්ණ ක්ෂය කරලා පත් වෙන නිර්වාණය කියන එක අනිර්වචනීයයි. ඒක මෙන්න මේ වගේ එකක් කියලා අපිට කියන්නට බෑ. ඒ නිසා ඒ නිර්වාණයට පත් වෙන අවස්ථාව කොයි වගේ දෙයක්ද කියලා කියනවා. නිබ්බන්ති ධීරා යතායන් පදීපෝ. පහනක් නිවිලා යනවා වගේ. පහන දැල්විලා තියෙනකොට අපිට පේනවා දැල්ල තියෙනවා. එහෙම තියෙනවා. පහන නිවිලා ගියාම ඒ දැල්ල කොහෙටද ගමන් කරන්නේ කියලා
ඒ දැල්ලට මොකද වෙන්නේ කියලා අපිට කියන්නට බෑ. ඒ වගේ කෙලෙස් වලින් දැවෙමින් හිටපු කෙනෙක් කෙලෙස් සම්පූර්ණ නිවිලා ගියාට පස්සේ නැති කලාම පහනක් නිවිලා යනවා වගේ නිවීමටපත් වෙනවා කියලයි සඳහන් කරන්නේ. හොඳයි. අපි අද දවසේදී සාකච්ඡා කළේ දහම් පාසල් අවසාන විභාග පන්තිය සඳහා වැදගත් වෙන පන්ති ඔස්සේ විභාගය සඳහා වැදගත් වෙන බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිචය කියන පොතට අදාළව තොරතුරු සාකච්ඡා කළේ. ඔබට ගැටලුවක් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්නට කියලාත් මතක් කරන ගමන් අද දවසේ සාකච්ඡාවෙන් සමුගන්නටයි සූදානම් වෙන්නේ. ඊළඟට අපි ඊළඟ දවසේ බලාපොරොත්තු වෙනවා බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිචය පොතට අදාළව 5 වෙනි පරිච්ඡේදය සාකච්ඡා කරන්නට. ඒ වගේම හෙට දවසේදී වදදා දවසේදී අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙනවා ශාසන ඉතිහාසයේ පොතට අදාළ තොරතුරු. එසේනම් අද දවසේ පාඩමෙන් සමුගන්නවා පිරිවෙන දහම් පාසල අපේ සියලු සම්බන්ධතා සමගින් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්